නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයත් එක් ඔබ සූදානන් වෙන්. පිංහතුනේ අපි දන්නවා මේ බුද්ධ ශාසනය තුළ මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රම කෙනා තමයි ආනන්ද හාමුදුරු ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්දයන් වහන්සේ සසරේ කල්ප ලක්ස ගනම් පෙරුම් පුරාගෙනාපු මහා පින්වන්ත කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ල එක පාරක් ඇසූ සැනින්. ඒ මුළු දේශනාව මතක හිටිනවා දහරණය වෙනවා. ආනන්ද හාමුදුරුව තමයි මේ 84,000ක ධර්මස්කන්දේම කටපාඩමින් දරාගෙන ධාරණය කරගෙන හිටපු කෙනා. එනිසා අපි උන්වහන්සේව හඳුන්වනවා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරයන්. ඒ වගේම උන්වහන්සේට තව අග්‍රස්ථාන කීපයක් තිබ්බා. සතිමන්තාන සිහිනුවන තියෙන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. දුතිමන්තාන යමක් ෂණයෙන් වටහාගන්න භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. මතක ශක්තියෙන් අග්‍රයි. ද බලන්නේ අග්‍රස්ථාන කීපය ගැනම විමසල බලන්න ඔබ. මතක ශක්තිය ධාරණ ශක්තියෙන් අග්‍රයි සිහිනුවනින් යුක්ත භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. ඒමනම් අපිට පේනවා මතක ශක්තිය ධාරණ ශක්තිය ඇතිවෙන්න නම් සිහිනුවන කියන එක ඉතාම වැදගත්වෙනවා. මේ සිහි කල්පනාව සිහිනුවන ධාරණ ශක්තිය ඉස්මරණ ශක්තිය මතක ශක්තිය ආනන්ද හාමුදුරුවන්ගේ තේරගාථාව සඳහන් වෙනවා. මේ තේරතේරී ගාථා කියල කැනෙ තේරගාථා කියන්නේ මහරහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය. තේරී ගාථා කියල ගැන රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ උදාන වාක්‍ය. ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උදාන ගාථා කීපයක් දේශනා කළ පිරිනිවන් පෑව. එහි සඳහන් වෙනවා මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්දය 84,000 බුදුරජාණන් වහන්සේකින් අහලමං 82,000ක ධර්මස්කන්දයක් ධාරණය කරගත්ත. මහරහතන් වහන්සේලාගේ ශ්‍රාවක දේශනා හැටියට 2,000ක ධර්මස්කන්දයක් මන් දරාගෙනන්නවා. මන් දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්දය 84,000ක් කියල සඳහන් වෙනවා. ඒමනම් අපිට පේනවා බුදු හාමුදුරුව බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45ක් වැඩඉදල පිරිනිවන් පෑව. ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්ථායක තනතුර ලබද්දේ. බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීමක් කරා. ස්වාමිනි ඔබහන්සේ මම නැති තැන පවා යම් ධර්මයක් දේශනා කරොත් ආයමත් ඒ ධර්ම කාරණා මා ඉදිරියේ දේශනා කරන සේක්වා කියල. ඒකට හේතුව තමයි ඒ ධර්මය අනාගත පරපුර වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ දේශනා කටපාඩමින් දරාගෙන අනාගතයට රැගෙන යන්න පෙරුම් පුරාගෙනාපු මහා පින්වන්ත කෙන. එහෙමනං හිතන්න මොනතරම් මතක ශක්තියක් ධාරණ ශක්තියක් යමක් ඇසූ සැනින් දැන් ඔබ මේ බණහනෝ. ඔබ ඕන තරම් බණහල ඇති. පොත් කියෝල ඇති. බණපොත් කියලා හිතන්න වෙන ඕනම පොත. අපිට යම් මතකයක් තියෙන හැබැයි තැන් තැන්වලින් මතක. දැ මේ බණහල ඉවර වුණහම අද මොකක්ද කිවි බණ කියල කවුරු හරි ඇහුවොත් ආද මේ වගේ කරුන් ටිකක් කිව්වේ කියලා මතක්කේ. හැබැයි මේ දේශනාව පටන්ගත්ත තැනයිදං අවසන් වෙන තැන දක්වා ඒ විදිහටම මතක හිටින්නේ. වචනින් වචන මතක හිටින්නේ. හැබැයි ආනන්ද හාමුදුරන්ට ඒකයි අපිට හිතාගන්න බැරි හරියට කටපාඩමෙන් කියනවා වගේ. ඒ දේශනාවේ සම්පූර්ණ දේශනාව පටන්ගත්ත තැන ඉදං අවසානි දක්වා මේ බුද්ධ දේශනාවේ විදිහටම මතකයි ධාරණය වෙලා. පිංහතුනි ඒ කාලේ අදට වඩා මේ මතක ශක්තිය ඉස්මන්න ශක්තිය දියුණු කරන වැඩ පිළිවෙලක් බුද්ධ ශාසනය තුළ තිබුණා. දැන් අදගත්තොත් අපි ඔබ දන්නවා බොහෝ වෙලාවට අද පන්සල කාරණ්‍යක වේවා
ත්‍රිපිටක පොත් වහන්සේලා මේ ඔක්කොම පොත්වලට අරගෙන ග්‍රන්ථාරූඪ කරලා පොත් වහන්සේලා තුළ තමයි සඳහන් වෙන්නේ. අද බොහෝ වෙලාවට පොතක් පෙරලලා කරුණු කියවලා මතක තියාගෙන බණක් කියනවා. උගන්වනකොට පොත්වල ලියාගන්නවා, බලනවා, කටපාඩම් කරනවා, පොත්වලින් අපි කරුණු හොයනවා. බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ මෙන්න මේ ක්‍රමේ. සුතා හොඳට අහන්න. ඔන්න මතක ශක්තිය ඇතිවෙන්න, ධාරණ ශක්තිය ඇතිවෙන ක්‍රමය. සුතා බණ අහනකොට හොඳ අවධානයෙන් අහන්න ඕන. මේක බණටම විතරක් නෙමෙයි. ඉගෙන ගන්න දරුවන් ඉස්කෝලෙදී, එක්ක පන්තියකදී, එක්ක ගුරුවරයෙක් උගන්වනකොට ඔබේ විෂයට අදාළ, ඔබට ඉගෙන ගැනීමට අදාළ දේ තුළ ඔබ සම්පූර්ණ අවධානය යොමු කරන්න දක්ෂ වෙන්නට ඕන. සුතා හොඳට කන් යොමු කරගෙන අහනවා. දතා ඒ ඇසූ දේ ධාරණය කරගන්න. ඒ අහන ධර්මය හෝ, ඒ අහන දේශනාව හෝ, ඒ උගන්නන දේ හෝ සම්පූර්ණයෙන් ධාරණය කරගන්න. වචසා පරිචිත, අන්න වැදගත්ම දෙයක්. ඒක නිතර වචනයෙන් පුරුදු කරන්න කියන. කටපාඩම් කරන. හඬනගා සජ්ජායනා කර කර වචනයෙන් පුරුදු කරගන්න දක්ෂ වෙන. ඒක තමයි අමතක නොවෙන්න කරන උපක්‍රමය. සජ්ජායනා කිරීම. හඬනගා වචනින් සජ්ජායනා කරනවා. කටපාඩම් කරන වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්කිතා, නිතර ඒ ඔස්සේ විමසල බලනවා. නිතර නිතර මෙනෙහි කරනවා, තමා තුළින් විමසීමස බලනවා. අන්නේ විදිහට ධර්මය ප්‍රගුණ කරනකොට ඒක මතකයේ ධාරණය රැඳෙනවා වගේම දිට්ඨියා සුප්පටි විද්දා. ඒක තමන්ගේ අවබෝධයක් හැටියට සම්මාදිට්ඨිය ඇතිවෙලා තමන් තුළ අවබෝධයට නැඹුරු වෙලා ඒක අවබෝධයක් බවට පත්වෙනවා. ඔන්න ඔය ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉගැන්වන්නේ. දැන් ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන පළවෙනි ධර්ම සංගායනාව කරා. ඒ ධර්ම සංගායනාව අවසන් වෙලා මේක පොත්වල ලියන්න ඕන කියලා සූදානම් වුත් නැහැ. මේක පොත්වලට ගන්නවත්, පිටපත් කරන්නවත්, ග්‍රන්ථාරූඪ කරන්න සූදානම් වුත් නැහැ. ඒ කාලෙත් වේද ග්‍රන්ථ තිබිලා තියෙනවා. ත්‍රිවේදයේ වේද ග්‍රන්ථ ඒවා තිබිලා තියෙනවා. හැබැයි බුදුහාඳුරන්ගේ ධර්මය පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ එදා ආනන්ද හාමුදුරුවොත් වැඩ හිටියා. ආනන්ද මහරහතන් වහන්සේ තමයි ධර්ම සංගායනාවේ උන්වහන්සේනේ කටපාඩමින් සියල්ල දරාගෙන හිටියේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වය ගත්තට ආනන්ද හාමුදුරුවෝ සංගායනාව දවසේම උදේ රහත් වෙලා පෙළහර පාමින් එතනට වැඩම කරේ. මොකද භික්ෂු මහරහතන් වහන්සේලා 500ක් එකතු වුණත් අවසානයේ උන්වහන්සේලාටත් ප්‍රශ්නයක් ඇති වුණා. ආනන්ද හාමුදුරුවෝ නැතුව කොහොමද මේක කරන්නේ? උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික, මේ ධර්මයේම කටපාඩමින් දරාගත්ත කෙනා. හැබැයි උන්වහන්සේ තාම සෝවාන් වෙලා විතරයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාද්දී ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න ඵලයට පත් වෙලා පමණයි හිටියේ. ආනන්දේ ඔබ වීරිය වඩන්න. ඔබ රහත් වෙන්න. ඔබ කොහොම හරි කෙලෙසුන්ගෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඔබ නැතුව මේ සංගායනාව කරන්න අපහසුයි කියලා රහතන් වහන්සේලා නිතර නිතර ආනන්ද හාමුදුරුවන්ව උනන්දු කෙරෙව්වා. සංගායනාව හෙටනම් කලින් දවසේ රාත්‍රී වීරිය වඩලා උදෑසන 4 ඉරියව්වෙන් තොරව රහත් වුණා කියලා බහලා ඇති. එතකොට මේ සංගායනාව අවසන් වෙලත් කරේ ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට කොටසෙන් කොටස පැවරුවා. දීර්ඝ දේශනා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය හැටියට මධ්‍යම දේශනා ඔය වගේ බෙදලා සූත්‍ර විනය අභිධර්ම මේ දේශනා ඒ භික්ෂුන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට කටපාඩමින් අනාගතයට සජ්ජායනා කර කර රැකගෙන යන්න පැවරුවා. එහෙම පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් මේ ධර්මයේ රහතන් වහන්සේලාගේ පරපුරෙන් අරගෙන ආවා. දෙවනි ධර්ම සංගායනාව බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගිය තැන. එතනදී රහතන් වහන්සේලා පොත්වල ලියන්න සූදානම් වුණේ. අර ක්‍රමයටම සංගායනාවෙන් පස්සේ ඒ ශිෂ්‍ය පරම්පරාව සජ්ජායනා කරමින් කටපාඩමින් ත්‍රිපිටකය අරගෙන ආවා. බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 230 ගණනක් ගිය තැන තුන්වෙනි ධර්ම සංගායනාව මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්
1000ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා සිද්ධ කරා. එතනදිවත් මේ ධර්මය දැන් අනාගතයේ වෙනුවෙන් මේක ලියලා තියමු කියලා එහෙම තීරණයකට ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමේ කටපාඩමින් අනාගතයට ධර්මය රැගෙන යන ක්‍රමේ දිගටම අනුගමනය කරගෙන ආවා. පිංගතුනි, ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩියෙත් පොත් ගොඩක් අරගෙන නෙමෙයි. උන්වහන්සේ වැඩම කරලත් ඒ කාලේ ලංකාවේ වැඩ හිටිය බොහෝ පිරිසක් මිනිස්සු බණහල රහත් වුණා, පැවිදි වුණා. ඒ අයටත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ක්‍රමේමයි ඉගැන්වුවේ. සුතා හොඳට අහන්න, කන් යොමු කරගෙන අහන්න. දතා අහන දේ ධාරණය කරගන්න. වචසා පරිචිතයක නිතර වචනයෙන් පුරුදු කරන්න. මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසීමස බලන්න. එතකොට තමන්ගේ අවබෝධයක් බවටත් පත්වෙනවා. එක ධාරණය වෙනවා. මතක ශක්තිය, ස්මරණ ශක්තිය සියල්ලත් එක්ක ඒ ධර්මය තමා තුළ පිහිටන. පිංහතුනි, අපේ රටේ ඔබ දන්නවා වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක විශාල නියගයක්, සාගතයක්, දුර්භික්ෂයක් ඇතිවෙච්ච කාලයක් ගැන. ඔන්න ඔය අවාසනාවන්ත යුගයෙන් පස්සේ තමයි මාතලේ අලවිහාරයට එකතු වෙලා 500ක් මහරහතන් වහන්සේලා මේ ධර්මය ග්‍රන්ථාරෝධ කරන්න පොත්වලට, පුස්කොළ පොත්වල ලියලා තියන්න කල්පනා කරේ. එතනත් තීරණය ගත්තේ අනාගතයේ මේට වඩා දරුණු නියගයක්, දුර්භික්ෂයක් ඇති වුණොත් මේ ධර්මයේ කටපාඩමින් දරාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා, රහතන් වහන්සේලාට පිරිනිවන් පාන්න වෙයි. බොහෝ පිරිසක් ඒ දුර්භික්ෂය නිසා පිරිනිවන් පාන්න සිදු වුණොත් අනාගත පරපුරට මේ ධර්මය රැකගන්න වෙන ක්‍රමයක් අපි හොයාගමු කියලා තමයි මේක පොත්වල ලියන්න හිතුවේ. එතකොට ඔය විදිහට අද වෙනකොට අපි කටපාඩම් කරන ඒවා, මතක තියාගන්න ඒවා, ඒ ඔක්කොම පොතට බාර දීලා තියෙන. ඒක පොතේ තියෙන, හිතේ නෙමෙයි. අන්න ඒ නිසා පින්වතුනි, මතක ශක්තිය, ධාරණ ශක්තිය ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ක්‍රමවේදය තියෙනවා. දැන් බලන්න මේ බුද්ධ ශාසනය තුළ දැන් සමහර චරිතයක් ගත්තොත් ඔබ දන්නවා, සාමාන්‍ය ගෙදරක දරුවෝ ගැන හිතන්න. එක දරුවෙක් ඉන්නවා හොඳට මතක හිටින, පුංචි කාලේ ඉඳන් හොඳ මතක ශක්තියක් තියෙන, හොඳට ඉගෙන ගන්න පුළුවන්. එක පාරක් ගුරුවරයෙක් කියලා දුන්නොත් ඒක හොඳට මතකයි. තව දරුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්, ඒ ළමයා උනන්දුව තියෙනවා, හැබැයි මතක හිටින්නේ. සමහරලාවට පාඩම් කරනවා, උනන්දුව තියෙනවා, උත්සාහය තියෙනවා, හැබැයි මතක නැහැ. හැබැයි ඒ දරුවගේ කුසලතා, පුණ්‍ය ශක්තිය, මතක ශක්තිය දියුණු වීමේ හැකියාව අකුසලයකින් වැහිලා සැඟවිලා තියෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් මේ දරුවා මෝඩේ, ඔය මතක හිටින් නැති කෙනෙක් සාමාන්‍ය අපි දන්නවා සමාජ සමහර දෙමව්පියෝ ඉන්නවා, සමහර ගුරුවරු ඉන්නවා, කෙනෙක් පහත් කරලා සලකනවා, මෝඩයා කියනවා, නොයෙක් විදිහට නින්දා කරලා යම් ධාරණ ශක්තියක්, මතක ශක්තියක් නැති කෙනෙක් මානසික වට්ටනවා. ඒක කවදාවත් කරන්න එපා. පිංහතුනි, මේ බුද්ධ ශාසනය දැන් ඔබ දන්නවා චුල්ලපන්තක මහරහතන් වහන්සේ ගැන අහලා ඇතිනේ. චුල්ලපන්තක උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේට පැවිදි වෙච්ච මුල් කාලේ ආසාවෙන් නිවන් දකින්න පැවිදි, මේ බලෙන් ගෙනල්ලා පැවිදි කරන්නේ නෙමෙයි. චුල්ලපන්තක හාමුදුරන්ගේ අයියත් මහා පන්තක උන්වහන්සේ රහත් වුණා. මහා පන්තක මහරහතන් වහන්සේ. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම ආසයි අනේ අයියත් පැවිදි වෙලා ඉන්නේ, මාත් පැවිදි වෙනවා කියලා ආසාවෙන් පැවිදි වුණා. බොහොම ආසාවෙන් සිල් ගුණ දහම් රකින්නවා, ධර්මය අහනවා, ඉගෙන ගන්නවා. හැබැයි මතක හිටින්නේ ගාථාවක් කියන්නේ මේ ලොකු පොතක් කියවනවා වගේ නෙමෙයි, පද 4යි. ඔබ දන්නවා ගාථාවක් එන්නේ සාමාන්‍ය ධර්මය හකුලෝල සාරාංශයක් හැටියට පද 4කට තමයි කැටි කරලා ගන්න ගාථාව. එතකොට මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ පළවෙනි ගාථාවේ, දැන් ඒ ගාථාවේ පළවෙනි පදේ කොහොම හරි දැන් කියලා ඔන්න සජ්ජහායනා කරලා ඒක මතක තියාගන්න. ඊළඟට දෙවනි කොටස සජ්ජහායනා කරලා මතක තියාගෙන පළවෙනි කොටස මෙනෙහි කරනකොට ඒක මතක නැහැ. ඊට පස්සේ දැන් තුන්වෙනි කොටස සජ්ජහායනා කරලා මහාන්සියෙන් යන්තම් දැන් ඒක මතක තියාගෙන ආයි පළවෙනි කොටස දෙවෙනි කොටස සිහි කරනකොට ඒව මතක නැහැ.
මෙහෙම උත්සාහ කරා කරා වීරිය ගත්තා මතක හිටින්නේ මතක ශක්තිය එන්නෙමනේ. හැබැයි මතක තියාගන්න මේ ගාථාවක් පාඩන් හිටින් නැතුව හිටියේ පිනක් නැති කෙනෙකුටවත් ධර්මාවබෝධයට හැකියාව නැති කෙනෙකුටවත් නෙමේ පෙර සසර මහා පින්කරපු කෙනෙක් මේ. නමුත් යම් කිසි අකුසල විපාක යම් හේතුවකින්ගේ මතක ශක්තිය වැහිල තිබුණ ඒ දවස්වල. මහා පන්තක මහරහත්තන් වහන්සේ අය ළඟට ගිහිකි වනේ ස්වාමීනී මං හරි ආසාාවෙන් පැවිදි වුණේ මං ගොඩාක් උත්සාහ කරනවා මට ගාථාවක්කත් පාඩන් කරගන්න බෑනි. ඉතින් උන්වහන්සේත් උපදෙස් දුන්න ඔබ මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියල දෙනවා. කොච්චර උත්සාහ කරත් බෑ. දවසක් මහා පන්තක ස්වාමීන් වහන්සේ කියනවා මල්ලි මොකක් හරිවාට පින මදී ඇති. කොච්චර උත්සාහ ගත්තත් ඔයාට ගාථාවක්කත් පාඩන් කරගන්න බෑ. මේ ධර්මය පරම ගහම් බීරයි. ඔබට මේ පුංචි කොටසක් පාඩන් කරගන්න මතක තියාගන්න බැරුව. කොහොමද මේ පරම ගහම්බීර උතුම් ධර්මයක් අවබෝධ කරගන්න. ඒ නිසා එක්කො සිවුරු ඇල්ල ගිහිල්ලා ගෙදර ගිහින් දෙමවපියන්ට සලකගෙන පිනත් දහමක් කරගෙන හොඳට ඉන්න කියෝ. පින් කරගන්න. හැබැයි චුල්ල පන්තක හාන්දුරු කීයටවත් ගෙදර යන්න සිවුරු ඇල්ල යන්න කැමතිනෑ උන්වහන්සේ පැවිද්දට ආසයි. විශාල දුකක් ඇති වුණ අනේ මං වගේ අවාසනාවත්තේ මට ගාථාවක් පාඩන් හිටින් නෑන කිය. ඇස්වලින් කඳුළු බේරෙනවා. චුල්ල පන්තක පොඩි හාන්දුර එලියට ගිහිල්ල පැත්තකට වෙලා වාඩි වෙලා දුකෙන් කල්පනා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනවා. මොකද චුල්ල පන්තක මෙහෙ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ එක්කරගෙන කිය. ඉහින් ඇව මේ ඇස්වල කඳුළු මොකද මේ දුකෙන්. අනේ ස්වාමිනී භාගතුන් වහන්ස මට ගාථාවක්කත් පාඩන් හිටින් නෑ කිව. මහා පන්තක ස්වාමීන් වහන්සේ ගොඩාක් මට උපදෙස් දුන්න. බැරිම තැන උන්වහන්සේ කැමතිනම් සිවුරු ඇල්ල යන්න කියව කියෝ. ගිහිල පිනත් දහමක් කරගන්න කිය. පිංහතුනේ කෙනෙකුගෙත් සංසාරික කුසලතා ධර්මාවබෝධ කිරීමේ කුසලතා හැකියා දකින්නේ බුදුරජාණන් වහන්සේලා එක මහා පුදුම දක්ෂතාව. ඒ හැකියාවට කෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය සසර ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවන බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මේ චුල්ල පන්තක මෙහෙම හිටියට රහත්වෙන්න පින තියෙනවා. මනෝමේ ශරීර මවන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබනවා මහා බල සම්පන්න කෙනෙක් සසර පින් කරපු කල්ප ලක්ෂයක් පින් කරලා. නමුත් උන්වහන්සේගේ මේ මතකය මතු කරලා ගන්න ලොකු දෙයක් නෙමේ පුංචි උපක්‍රමයක් දුන්නේ. රෙදි කඩක් අරගෙන ඒ රෙදි කඩ පිරී සිදු රෙදි කඩක්. පෙර සංසාරි රජ කෙනෙක් හැටියට හිටපු කාලේ බොහොම ලස්සනට ඇඳල පැළඳලා ඉන්න කැමති මේ රජ්ජුරුවන්ගේ රාජකයේ සලු පිළි කිලුටු වෙලා. එදා දහඩිය වැගිරිලා කිලුටු වෙච්ච වෙලාවේ ඒ තමන්ගේ රාජකයේ සලු පිළිදිහා බලාගෙන රජෝහරණන් රජෝහරනම් මේ අපිරිසිදුයි 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 කියලා විශාල දුකක් කම්පාවක් එදා ඇතිවෙච්ච අවස්ථාවක් බුදු ඇසින් දැක්ක. බුදුරජාණන් වහන්සේ සුදුරෙදි කඩක් තුන්නේ. චුල්ල පන්තක ඔබ මේ දිහා බලාගෙන අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා කියෙන අදහසින් මේ රෙදි කඩ පිරිමදන්න කියෝ. තින් චුල්ල පන්තක ස්වාමීන් වහන්සේ හර රෙදි කඩ දිහා බලාගෙන බුදු හාන්දුරු දානයට වැඩියයි වෙලාවේ සංඝයා සමඟ චුල්ල පන්තක හාන්දුරුතිය. ඒ වෙලාවේ අර රෙදි කඩ දිහා බලාගෙන හිත අරමුණේ තියාගෙන විසිරෙන්න්න ඉඩ නොදී. අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා කියල හොඳට සිහිකරගෙන මෙනෙහි කරගෙන පිරිමදිමින් යනකොට එහෙමම අර රෙදි කඩ අපිරි සිදුවෙනවත් එක්කම කයේ අතහස භාවය අවබෝධ වුණා. යෝනිසෝ මනසිකාරයේ තමන් තුළින් ධර්මාවබෝධය පිණිස බලවත් වුණ. ටික වෙලාවකින් හිත කෙලෙසුන්ගේ මිදිල රහත් වුණ සංසාර පින මතු වෙලා. ඒ නිසා පිංගතුනි සමහර කෙනෙකුට දැම් බලන චුල්ල එක ගාථාවක් පාඩන් හිටපු නැති කෙනයි. අසූ මහා ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේ අතර මනෝමේ ශරීර මවන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබ. සමහරය දැන් සාමාන්‍ය සමාජය ගත්තහම අපිට පේනවා. එක්කෝ පුංචි කාලි සමහර දරුව ඉන්න පොඩි කාලි ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නෑ. එක්කො අපි සාමාන්‍ය ලංකාව විදිහට ගත්තොත් එක්කෝ ඔන්න ශීෂත්ව විභාග පේ අඩුම ලකුණු කියලා හිතා.
ශිෂ්‍යත්ත පේල්ලුනා කියලා ඒ දරුවගේ අනාගතයම අඳුරුවෙන්නේ ශිෂ්‍යත්ත පේල් වෙච්ච විශාල පිරිසක් ඉන්න උපාධිධාරී මහාචාරවරු වෙච්චාය රටේ ඉහලටම ගියයි. අපි හිතමු මේ දරුව දැන් ඉගෙනගෙන කොහොම හරි යනකොට සාමාන්‍ය පෙළ මට්ටමට ලොකු උනන්දුවක් නැහැ කියලා. සමහර දරුවෝ ඉන්න පළවෙනි පාර විෂයන් ගොඩක් පේල්. දෙවනි පාර තුන්වෙනි පාර ගොඩක් උත්සාහ කළ ඕන සාමාන්‍ය පෙළ පාස් කරගන්න. හැබැයි උසස් පෙළ හිතාගන්න බැරි විදිහට තමන් හොඳ ප්‍රතිඵල ගන්න. එක්ක විශ්වවිද්‍යාල ඉහලටම යන. ඒ වගේ එක එක්කෙනගේ අධ්‍යාපන මට්ට ඒ සමහරයි නො ස්කෝල යන කාලි කිසි දෙකට උනන්දුවක් නෑ දක්ෂකමක් නෑ හැකියාවක් නෑ. හැබැයි සමහරු අවුරුදු 20 පාසල් අධ්‍යාපනයක් ඉවර වෙලා අවුරුදු ගානක් ගිහිල්ලා හිතනවා මං ඉගෙන ගන්න. කොහොම හරි ඉගෙන ගන්න යොමු වෙනවා. ඉගෙන ගන්න යොමු වෙලා මොනවා හරි තමන්ට හිත පිහිටපු අංශකින් තමන් ඉහලටම දියුණු වෙනවා. ඒ වගේ මහා පුදුම චරිත මේ ලෝකෙ අපිට හම්බෙනවා. ඒ නිසා පිංගතුනි ඒ පුද්ගලයන්ගේ හැකියාව මතක ශක්තිය ධාරණ ශක්තිය දැන් සමහර අය ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයට ඉහළම ලකුණු ගන්න ළමයි කෝලෙවල් පේල්. ශිෂ්‍යත්වෙත් පාස් වෙලා සාමාන්‍ය පෙළ ඉහළටම ගත්ත ලකුණු ගත්ත ළමයි උසස් පෙළට යනකොට පේල් වෙනවා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එක්ක වෙනත් පැතිවලට යොමු වෙලා සමහරලාට මේ හැම විෂයකින්ම හොඳටම පහස් වෙලා විශ්වවිද්‍යාල ඉහළින්ම යන දරුවා. එහෙ ගිහිල්ලා එක්ක දේශපාලනයට අහු වෙනවා මොනවා හරි වැරදි වැඩවලට අහු වෙනවා පාප මිත්‍රයන්ට අහු වෙනවා නොමග යනවා. උපාධියක් නැතුව අන්තිමට නොයෙක් විදිහට ජීවිතේ විනාශ වෙලා යනවා. ඒ නිසා පිංගතුනි එක එක්කෙනාගේ හැකියා කුසලතා මතුවෙන ආකාරය පෙර පිනේ ස්වභාවය නොයෙක් වෙනස්කම් තියෙනවා. දැන් අපි බලමු මේ මතක ශක්තිය කොහොමද කෙනෙක් ඇති කරගන්න. කොහෙද මතකයේ රැඳෙන්නේ. දැන් බලමු පිංගතුනි අපි මේ ඇහැට පේන රූප ඔස්සේ අපි අරමුණු ගන්නවා. කනට ඇහෙන ශබ්ද ඔස්සේ අපි අරමුණු ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ අපි යම් අරමුණු ගන්නවා. දිවට දැනෙන රස ඔස්සේ අරමුණු ගන්නවා. කයට දැනෙන පහස ඔස්සේ අරමුණු ගන්නවා. රූප ශබ්ද ගන්ධ රස පහස මෙන්න මේ පංච කාම අරමුණු ඔස්සේ තමයි අපි මේවා ඔස්සේ තමයි බාහිර ලෝකෙ තියෙන දේවල් අපි අරගෙන මනසෙන්ගේ වහිතලා ප්‍රපංච හැටියට ගොඩ නගනවා හිතෙන් ඒව ධාරණය කරගන්න හිතෙන් විමසීමස් පල දවසක් උන්නාභ කියලා බමුණෙක් මෙන්න මේ දේශනාය ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ මනසේ තියෙන ස්වභාවය ගැන. උන්නාභ කියලා බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. ඔන්න දැන් ප්‍රශ්නේ මතක තියාගන්න. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද? එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රිය මොනවද? ඇහැට ගෝචර වෙන්නේ රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. මනසට අරමුණු. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. දැන් ඇහෙන් රූප විතරනේ. ඇහැට ශබ්ද ඇහෙන්නෙත් නෑ. ඇහැට රස දැනෙන්නෙත් නෑ. ඇහැට ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. ඇහෙන් පේන්නේ රූප විතරයි. කනේ රූප පේනවද? නෑ. කනට ශබ්ද විතරමයි. නාසයට ගඳ සුවඳ දැනෙන. රූප පේන්නේ නෑ. සද්ද ඇහෙන්නෙත් නෑ නාසයට. දිවට රස විතරයි. එතකොට මේ පංච ඉන්ද්‍රියන් මේවා තමයි බාහිරට විවෘත වෙලා තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා අහන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මනසයි කියලා කිව්වා. ඔන්න දැන් තේරුම් ගන්න මනස කියලා ආයතනයක් තියෙනවා අපිට. ආයතන 6 ගැන කතා කරනකොට මනසත් වෙනම ආයතනයක් හැටියට විස්තර වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. පංච ඉන්ද්‍රියන් හැටියට කතා කරනකොට එතන කතා කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් ඔබ ඕක තේරුම් ගන්නකො.
අපේ මනසේ යමක් තියෙනවනං ඇහැට දැකපු රූපයක් ඔස්සේ ඔන්න ගත්ත අරමුණක් මනස අනුභව කරගන්න. කනට අහපු සබ්දයක් ඔස්සේ ගත් අරමුණක් මනස අනුභව කරන. නාසේට දැනෙන ගඳ සුවද ඔස්සේ ගත් අරමුණු මනස අනුභව කරන. දිවට දැනෙන රසය ඔස්සේ ගත් අරමුණු මනස අනුභව කරන. කයට දැනෙන පහස ඔස්සේ ගත් අරමුණු මනස අනුභව කරන. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනස. ඒ නිසාන අපිට ඇහෙන් දැකපු දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි මතක්කෙන් නැද්ද මම මේක දැකලා තියෙනවානේ. මං මේක ඒ කාලෙ මෙයා මේ වගේ නෙමෙයි. ඉස්සර මෙතන මෙහි විදිහට තිබුණේ. අන්න දැකපු ගමන් ඉස්සර දැකපු දේ දැන් දකිනදේ වෙනස ඒ කාලෙ මේක මේ වගේ මෙයා ඉස්සරහරි මහතයි මෙයා ඉස්සරහරි ලස්සනයි. ඉස්සර මෙතන ගෙයක් තිබ්බා. දැන් මෙතන දියුණු වෙලාන මේ ලොකු ගොඩ නැගිල්ලක් හදර. එතකොට ඒ වගේ ඉස්සර දේවල් දැන් දකින දේවල් එනම් ඇහෙන් දැකපු ඔක්කොම මනසේ තැම්පත් වෙලා තියෙනවා. මනසේ අනුභව කරලා තින එකයි අපිට නැවත නැවත සිහි කරන්න පුළුව. කනෙන් අහපු දේවල් මනසෙ තැම්පත්වෙන නිසා තමයි එදාමයා කිව ඔය කතාව නෙමේ දැන් අද කියන්න මෙහෙමනි. ඉස්සර මෙයා මෙන්න මේ විදිහට කීවේ ඔය කාලි පරණ සිින්දුවක් ඉස්සර මංෝක මේ විදිහට එතකොට අපිට සද්ධයක් ඇහෙනකොට හඬක් ඇහෙනකොට කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට මේ අසවලා ඒ මේක මෙහෙමයි මෙහෙම මේ ඔක්කොම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අහන දේවල් සියල්ල මනසෙ තැම්පත්වෙනවා. නාසේට දැනෙන ගඳ සුවඳ මනසෙ තැම්පත්වෙන දැනිච්ච ගමන් දන්නවා මේ සුවඳ අසවල් සුවද. මේක මේ වගේ ඔන්න මෙහෙම සුවදක් කියෙන. එතකොට ඔක්කොම කලින් දැනිච්ච දේවල් මනසෙ තියෙනවා. දිවට දැනිච්ච රස කායට දැනිත් ඔයොක්කොම හෙමයි. පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න හරමුණු අනුභව කරන්නේ මනස ඒවොක්කොම් මනසේ තියෙනවා. ඊළඟට බුදු හාමුදුරන්ගේ මේ බමු නහනෝ සාමිනි භාගතුන් වහසේ එහෙමනං ඔය තරං වැදගත් ඇහැට පේන කනට ඇහෙන නාසේට දැනෙන දිවට දැනෙන කයට දැනෙන මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන මනසට තියෙන රැකවරණය මොකක්ද කියලා හන. මේ තරං වැදගත් මනසට තියෙන රැකවරණය මොකක්ද. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මනසට තියෙන එකම රැකවරණය තමයි සිහිය සතිය. අන්න දැන් ඔබට තේරෙන්න ඕන. මනසට තියෙන එකම රැකවරණය සිහිය. මේ සිහිය සතිය තියෙන තාක් කල් තමයි ඇහෙන් දැකපු දේවල් හොඳට මතක හිටින්නේ. කනින් අහපු දේවල් හොඳට මතක හිටින්නේ. නාසේට දැනිච්ච දේවල් හොඳට මතක හිටින්නේ. දිවට දැනිච්ච දේවල් කයට දැනිච්ච දේවල් හොඳට මතක හිටින්නේ මනසේ සිහිය පවතින තාක්කල්. ඔබ දැකල ඇති සිහි මුලාවෙන අය මේ ඇහෙන් දැකපු දේ මේ මතක නෑට පස්සේ අන්න සිහිය මුලාවෙනාට පස්සේ මතක නැතිවෙන. කනට අහපු දේ මේ කියපු දේ මේ මතකනේ ඇයි සිහිය මුලා වෙලා අර මනසේ රැකවරන්නේ අහිමි වුණාට පස්සේ කනින් අහපුදේ මේ සිහි කරගන්න බැරිවෙන. නාසේට දැනිච්ච දේවල් කාපු වීපුදේ මතකනෑ මේ මංකෑව මංකෑව කියන මේ කෑව මේ මතකනැයිට පස්සේ. තමන් මොනවද කරන්නේ ඇගේ ඇඳුමක් තියෙනවද සමහරු අසූචි කරලා ගාගෙන ඔබ දැකල ඇති ගොඩාක් අයගේ සිහි මුලාවුනාට පස්සේ මනසේ රැකවරණය අහිමි වුණාට පස්සේ මේ ගත්ත අරමුණු ගැන සිහි කල්පනාව නැති වෙන. තමන් කියන්නේ මොකක්ද දැක්කේ මොනවද කතා කරන්නේ මොනවද ඒ මුකුත් මතක නැතිවෙන. ඒමනම් අපිට පේනවා අරමී පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු තැම්පත් කරන මනස සිහිය දියුණුනොත් යාගේ මතක ශක්තිය කියන එක ගොඩාක් දියුණු කරගන්න පුළුවන්. දැම් බලන්න අපි ඉගෙන ගන්නවා කියල ඉගෙන ගන්න මේ ඇහෙන් නේද යමක් දැකලා ග්‍රහණය කරගන්න පොත් කියෝනු. ඇහැ ඔස්සේ බණක් අහනෝ කනින් ගුරුවරේ උගන්නන දේශනයක් අහගෙන හොඳට කනෙන් අහල ඒක මනසේ තමයි තැම්පත් කරගන්න. හැබැයි හිත වඩලා දැන් ඔබ දන්නවා සතර සති පට්ඨානි ගැන බහල ඇති. සතර කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කියලා හතරක්තිය. කායානු පස්සනා කියලා කියන්නේ කය අනුව සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න භාවනා ක්‍රම. වේදනානු පස්සනාව කියලා කියන මේ ආයතන හයේම ස්පර්සෙන් ඇතිවන විඳීම තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවන සීයයි දියුණුවෙන්
චිත්තානු පස්සනා මේ හිතේ ඇතිවෙන හැම වෙනස්කමක්ම හොඳට සිහියෙන් දකිමින් සිහිය දියුණු කරගන්න භාවනාව චිත්තානු පස්සනාව. ධම්මානු පස්සනාව කියන්න පංච නීවරණ කොටස පංච උපාදානස්කන්ධ ආයතනය සප්ත බොජ්ජංග චතුරාරි සත්‍ය ඔය වගේ කොටස් ගණනාවක් ඔස්සේ විස්තර වෙනවා යෝනිසෝ මනසිකාරය තුළින් ඒ ධර්ම කොටස් නුවනින් විමසීම තුළින් සිහිය දියුණු කරගෙන අවබෝධයට හිත නැඹුරු කරගන්න භාවනා. එදකොට යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනා වසයෙන් වඩනවා කියලා කියන්නේ එයා සිහිය දියුණු කරන්න මහන්සි ගන්න. ඒ තුළ සිහිය දියුණු වෙනවා. අපි වෙන මොනවා කරත් සිහිය දියුණු වෙන්න මතක තියාගන්න. ඔබ කොච්චර පාඩන් කර කර මහන්සි ගත්තත් ඒ පාඩන් කිරීම කියන සිහිය දියුණු වෙන දෙයක් නෙමේ. ඊළඟට ඔබ මොනවා හරි වෙන අභ්‍යාස කරනවා වෙන දේවල් කරනවා මොනවා කර සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨාන. සිහිය දියුණු කරන වැඩ පිළිවලෙන් තමයි අපේ යම් පෙර පිනකට හෝ අපි ගෙනාපු අපේ හැකියා මත පිහිටපු යම් මතක ශක්තියක් සිහියක් තියෙනවද ඒ සිහිය දියුණු කරගන්න පුළුවන් භාවනාවෙන් පමණයි සතර සතිපට්ඨානය. කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දියුණු කරනවා. එහෙම සිහිය දියුණු එනකොට එයාගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්වෙනවා. ඒකට ධර්මී කෙනව සති ඉන්ද්‍රිය කියලා. ඒ සිහිය යා තවත් දියුණු කරගෙන යනකොට සති බලන් ඒක තමා තුළ බලධර්මයක් බවට පත්වෙන. එයා ඒ සිහිය ධර්මාවබෝධය අංගයක් හැටියට දියුණු කරන. සති සම්බෝජ්ජංගක නිවන් අවබෝධය පිණිස බොජ්ජංග ධර්මයක් හැටියට වැඩේ. ආර්යෂ්ඨායක මාර්ගගේ මාර්ගාංගයක් හැටියට ඒ සිහිය බලවත් වෙලා දියුණු වෙනවා සම්මා සතිය. එදකොට ඒ විදියට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට මාර්ගාංගයක් හැටියට අපේ සිහිය අපිට වඩන්න පුළුවන්. එහෙම සිහිය දියුණු කරනකොට වෙන්නේ එයාගේ මතක ශක්තිය වැඩි වෙන අර ඇහෙන් දැකපු දේවල් ගැන තිබ්බ මතක වෙනදට වඩා වැඩි. එක පාරක් දැක්කනම් මතකයි. පොතක් වුණත් එක පාර කියවන සැනින් මතක හිටිනවා වෙනදට වඩා හොඳේ. බණක් අහද්දි එක පාරක් ඇහුවනං ඇති. ගුරුවරයෙක් උගන්නන දෙයක් හොඳට භාවනා කරන දරුවෙකුයි භාවනා නොකරන දරුවෙකුයි අතර බලන්න. සමහර දරුවන්න හොඳට භාවනා කරන පුංචි කාලේත සමහර පොඩි දරුවෝ ආනාපාන සති භාවනාවකු මෛත්‍රී භාවනාව සරල භාවනාව. පුංචි කාලීනම් බුදුන් ඇඳලා ටික වෙලාවක් භාවනා කරන්න උගන්නන. එදකොට ඒ දරුවගේ කාලයක් යනකොට මතක ශක්තිය ධාරණ ශක්තිය ඉස්මරණ ශක්තිය වැඩෙනවා. එක පාර ඇහු වනන් ඇති අහගෙන ඉන්නකොට ගුරුවරෙක් උගන්නන දේ හොඳට මතක හිටිනවා. දකින දේ පොතකින් කියෝන දේ හොඳට මතකයි. ඒ මොකද සිහිය දියුණු වෙලා සිහිය වැඩිලා. අන්නේ නිසා පිංහතුනි අපිට මේ මතක ශක්තිය ඇති කරගන්න නම් ධාරණ ශක්තිය ඇති කරගන්න නම් අපි සිහිය දියුණු කරන අභ්‍යාසවල සිහිය දියුණු කරගන්න වැඩ පිළිවෙල කපිය දෙන්නට ඕනේ. ඒක තියෙන්නේ භාවනාව තුළ සතර සති පට්ඨාන සිහිය දියුණු කරන ක්‍රම ඇතුළත් භාවනා ක්‍රම ගණනාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දීලා තියෙන. ඒ භාවනා ක්‍රම අපි ටික ජීවිතයේ පුරුදු කරනවා කියන්නේ අපේ සිහිය මතක ශක්තිය ස්මරණ ශක්තිය අපිට හොඳට දියුණු කරගන්න පුළුවන්. පිංහතුනි අපි දන්නවා සමහර මේ සිහිය දියුණු නොකොරොත් මතකතියාගන්න ඉන්ද්‍රියක් හැටියට බලවත් කරලා නැත්නම් කොච්චර උගතෙක් වුණත් සිහිමුලා වෙනවා කියන ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඔබ දැකල ඇති මහාචාරවරු පිසු හැදිච්චාය. ජීවිතය අවසාන කාලේ කල්පනාව නැතු අසෝචිකර ලැගේ ගාගෙන කියවලා දොඩවලා කෑවද බීවද මතකයක් නෑගේ ඇදුමක් නැතුව ඉන්න මහා උගත්තු උපාධිධාරී රටේ ඉහළ තනතුරු දරපුයි මහා ශේෂ්ඨයි කියප පුද්ගලයෝ ඒ අයගේ දියුණු කරපු නැති මනස සැනින් පිරිහෙන්න පුළ එක රැයින් එක කම්පනයකින සමහරලාට ලොකු දුකක් ඇතිවෙන විශාල ශෝකයක් පීඩනයක් බයක් තැති ගැනීම සමහරුන්ට ඒ බය තැති ගැන්මම කල්පනාව නැති වෙනවා. මනස විකූර්ති වෙනවා. අර මතක සම්පූර්ණෙන් අහිමි වෙලා යන්න පුළුවන් එවැනි දෙකි. ඒ නිසා පිංහතුනේ හිත රැකගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ. ඒකට ඔබ උත්සාහ කළ යුතු. ආතාපි සම්පජානෝ සතිමා.
බුදු හාන්දුරු පෙන්වා ආතාපි කෙලෙස් තවන වීරයක් තියෙන්න්න ඕනේ. සම්පජාන ගැන හොඳ නුවනක් ඔබට තියෙන්න්නට ඕන. සතිමා කියන්නේ ඒ කොටස් ගැන යොමු කරගත්ත හොඳ සිහියක් පවත්තන්න ඔබ දක්ෂ වෙන්න ඕන. මතක තියාගන්න පිංහතුනී දැන් අපි භාවනා කරන්න සතිපට්ඨානය වඩන්න කියලා කිව්වට ඔබ භාවනා කරනකොට වෙන්නේ මේ හිතේ තියෙනවා හිතේ එකඟවීමට බාධා කරන ප්‍රධාන කරුණු පහක්. ඒවට තමයි අපි ධර්මය උගන්නන්නේ පංච නීවරණ ධර්ම කියලා. කාමච්චන්දේ ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකුක්කුච්ච විචිකිච්චා මේවට කියන පංච නීවරණ. අපි හැම වෙලාවෙම කාමලෝක ඉන්න හැම කෙනාම සමාධියකින් තොර වාසය කරනවනම් අපි ඉන්නේ ඔය පංච නීවරණත් එක්කමයි. කෙනෙක් භාවනා කළ සමාධයක් උපදවගත්තා කියන්නේ සමාධිමත් මොහොතේ නීවරණ යට පත්වෙච්ච වෙලාව. අනිත් හැම වෙලාම එයා නීවරණත් එක්ක තමයි හිත පවති. කාමච්චන්ද කියන කැමති ප්‍රියමනාප කෙලෙස් ඇතිවන අරමුණ ඔස්සේ හිත දුවනවා. දැ බලන්න මේ හිතේ ස්භාව ඇත්තටම. ව්‍යාපාද තරහාාව කේන්ති අමනාපය දවේශය ඇතිවන අරමුණ ඔස්සේ හිත දුවනවා. තීනමින්දය නිදිමත අලසකම කම්මැලි ගති එපාවීම බත් මත ෑනුම් යාම බලන් සමහර පාඩන් කරන්න ගත්තත් එක්ක පටන්ගත්ත වෙලේ දඟ ෑනුම් යනවා නිදි මතේනවා පොතේ ඔඩුව තියාගෙන නිදී. සෙල්ලං කරන වෙලාවට වෙන දෙයක් කරනකොට පැය ගනම් වෙලා යනෝ දැනෙන්නෙත් නෑ. හැබැයි අන්න තීනමිද්දේ නිදි මත අලසකම කම්මැලි ගතිය. එපාවීම තීනමිද්ද ලක්ෂණය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙනවා. නොඒ කරමුණු ඔස්සේ හිත විසිරෙන. කුක්කුච්ච කියන්නේ පසු තැවීම. හිත විසිරෙන්න්න විසිරෙන් අයෝ මට මේක කරගන්න බෑනේ හයෝ මට මේක කරගන්න බෑනි කියලා තමන්ට ලොකු පසු තැවීමක් ඇතින පාවීමක් කෙනවා. කුක්කුච්ච පසු තැවෙන. විචිකිච්ඡාව කියලා කියන සැකයක් කෙනවා. තමන්ට තමන් ගැන තමන්ගේ අතීත ගැන අනාගතය ගැන අඩුගානේ තමන් කරන දේවල් ගැන ධර්මය උගන්නන බුද්ධාදී අට තැන් ගැන ඇතිවන සැකය කියලා. ධර්මය වඩන කෙනාට එහෙ මොන්න ක්‍රමයෙන් හරි සැකය උපදින. එදකොට මෙන්න මේ කරුණු පහ හිතේ තියෙන තාක්කල් මේ නීවරණ බුදුහාන්දුර විස්තර කරන්නේ මහණනි පංච නීවරණ කියලා කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාසියක් කියන. මේ පංච නීවරණ හිතේ තියෙන තාක්කල් මොකද වෙන්නේ. අචක්කු කරන දහම් ඇස නැතිවිලායන. අඥ්ඥාන කරන එයා අඥ්ඥානයෙක් මෝඩයෙක් බවට පත් කරනවා. පඥ්ඥායි දුබ්බලී කරන යාගේ නුවන ප්‍රඥාව දුබල කරලා දාන. එයාගේ මතක ශක්තිය ධාරණ ශක්තිය නැති කරලා දාන. මහනෙනි පංච නීවරණ කැනෙ තනිකරම අකුසල් ගොඩක් කියන. එහෙමනං ඔබත් මමත් අපි කවුරුත් මේ කාමලෝක ඉන්න සියලු දෙනා. භාවනාවක් නොකර සමාධියකින් තොර වාසය කරනවා කියන්නේ හැම වෙලාම අපේ හිත තියෙන්නේ මේ කියන පංච නීවරණ නැමති අකුසල් ගොඩත් එක් අපින්නේ. දැම් බලන්න මේ පංච නීවරණ නිසා දැන් කෙටිය මතක තියාගන්න ප්‍රිය මනා පරමුණෝස්සේ හිත දුවනවා. තරහ යන අරමුණු මතක්කෙන. නිදි මත අලසකම ඇති වෙනවා. හිත විසිරෙනවා එපාවෙනවා කලකිරෙන සැකය උපදින. ඔය පහ පාඩන් කරන්න ගියත් බනක් අහන්න ගියත් වෙන මොනො හරි ඉගෙන ගන්න ගියත් යම් දේකට අවධහන යොමු කෙරෙව්වත් ඔබට බාධාවෙන්න ඔය පහම තමයි අය වෙන දෙයක් නෙමේ. එක ඉගෙන ගන්න දරුවෙක් මම කියන ප්‍රායෝගික දේ හොඳට විමසල බලන්න. ඔබට ඔබ ඉගෙන ගන්න විභාගට පාඩන් කරනවා. පොතාරගෙන පාඩන් කරන්න සූදානන් වනාට දැන් ඔන්න කියෝගෙන යන චේදයක් කියෝගෙන යනකොට ඔන්න තනියෙන් හිනා යන. ඇයි පොතේ තියෙන් දෙයන්න මේ දැම් මතක් කෙනෝ යාලු එක්ක විහිළු තහලු කරපු ඒවා. ගමම්බි මංගේව දැන් ඔන්න එතන ඉදම් හිත යනව ප්‍රපංච කියලේවට කියන්න. හිතෙන් මනෝලෝක ගොඩ නගන. සමාට විනෝද වෙනවා විහිළු කරනවා කෑම කනවා නෑදෑගෙවල් ඔල යනවා. ඒ අතර දැන් ඔහොම යනව සිහින ලෝකසැයි සමහරු ගෙවල් හිතෙන් ගෙවල් හදනවා වාහන ගන්නවා දියුණු වෙනවා කසාද බදිනවා දරූහම් පෙනවා දැන් ඔය ඔක්කෝම කරනකොට ආම්මතක් කෙනවා. මං මේ පාඩන් කරනවන මොනවද මං මේ හිතන්න. ආයෙත් ඔන්න අරමුණට හිතගේනවා. දැන් ඔන්න ආඊළඟ චේද කියෝගෙන පොත බලාගෙන පාඩන් කරගෙන යනකොට ඔන්න තරහකාරයෙක් මතක් කියෙන කවරු හරි ස්කෝලෙදි හරි කො විහිළුවක් කරපු එක. කවරු හරි හෙන් පාස් කරලා බැනලා
කේන්ති අවස්සල කවුරු හරි ඔබට ගහල මොනවහරි ඔබට කරපු හතුරුකමක් මොනවහරි නපුරුකමක් මතක්කෙන්. දැන් හිත ඇතුළෙන් ඔහු ගැන ඊට පස්සේ බනි හිතෙන් බනිනවා හිතෙන් ඔහුගේ විනාසේ ප්‍රාර්ථනා කරනවා මූටනං හොදක් වෙන්නේ පමට මූ මෙහෙම කරා මෙහෙම කරා මං කොහොමහරි ඕකගෙන් පලිගන්නවා දැන් ඔය වගේ හිත සැබෑ ජීවිතය කරන්න බැරි දෙයක් වේවා හිතෙන් ඒක හිත හිතා ප්‍රපංච මනසිං අර දේශ සහගත අරමුණ ඔස්සේ දැන්දුවනවා දැම් මේ පාඩන් කර හිටි දැන් හිත යන්නේ ව්‍යාපාද නීවරණය ඔස්සේ. ඔහොම ටික වෙලාවක් යනකොට එක් අම්ම හරි ඇවිලගෙන මොන දැ පාඩන් කරනවා දොය කියලා හනවා. ඊට පස්සේ ආමතක්කෙනවා දැම් පොත දිගෑරගෙන ඉන්නවා පැයක් ඉතර එක පිටුවක් අත් පෙරලෙන්නෑ හිත තියෙන්නේ වෙන වෙන ලෝකවල. දැන් ආයක හොමරි නෑම පාඩන් කරනවා කියලා ඔන්න අයක මුණ හෝදගෙන විල්ලා දැන් හිතට අධිෂ්ඨානය අරගෙන කොහොමහරි බං අද මේ ටික ඉවර කරගන්න ඕන කියලා ආයි පටන්ගන්න. ආයි ටික වෙලාවක් යනකොට හිත විසිරෙනවා පසු තැවෙනවා එපාවෙනවා නිදිමතේනවා ෑනුම් යනවා දැම් බලන්න මේ හැම්ම දෙයක් තුළම. ඔබ යම් අරමුණක් ඔස්සේ හිත පුරුදු කරන්න මතකතියාගන්න ධාරණය කරගන්න ඉගෙන ගන්න උත්සාහ කරනකොට ඔබට බාධ කරන්න වෙන කිසි දෙයක් නෙවෙයි හර පංච නීවරණමයි. මෙන්න මේ පංච නීවරණ හිත තුළ අයෝනිසෝ මනසිකාරය කියන්නේ පංච නීවරණ වැඩෙන දෙයක්. අපි ඒ ඔස්සේ හිත දුවන්න ඉඩ දෙනවා කියන්නේ නීවරණ වැඩෙනවා පෝෂණය වෙනවා. හිත අකුසලයක් ඔස්සේ වැඩෙනවා වර්ධනය වෙනවා. ඒ තුළ මොකද වෙන්නේ මතක ශක්තිය ධාරණ ශක්තිය ඉස්මන්න ශක්තිය අඩුවෙලා අඩුවෙලා නැති වෙලා යන. අපේ මතක ශක්තිය දියුණු කරගන්න ඉස්මන්න ශක්තිය දියුණු කරගන්න ඕන්නම් මෙන්න මේ පංච නීවරණ ඔස්සේ හිත දුවන එක අපි පාලනය කරන්න. හිත අපි යම් අරමුණක තියාගෙන ඉගෙන ගන්න වෙලාවට එක්ක බණක් අහන වෙලාවට ගුරුවරයෙකු ගන්නන දෙයක් අහන වෙලාවට අපි යම් වෙන වැදගත් කාරයකේ දෙන වෙලාවට හිත වෙන අරමුණු ඔස්සේ දුවන එක නවත්ත ගන්න ඕන. එහෙම නවත්ත ගන්න නම් හිත එකඟ කරගන්න උත්සාහ ගන්නන එකට තමයි භාවනාවතිී. ඔන්න භාවනාව මොකටද කියලා කවරු හරි ඔබෙන් අහනවනම් ඔන්න ඕකයි භාවනාවෙන් කරන පළවෙනිම උත්සාහය සමත භාවනාව තියෙන හිත එකඟ කර. පංච නීවරණ ඔස්සේ දුවන හිත කුසල අරමුණක් තුළ හිත එකඟ කරලා නීවරණ යටපත් කරලා හිත දියුණු කරගන්න ගන්න උත්සාහය තමයි භාවනාවෙන් කෙරේ. අපි සතර සතිපට්ඨානය කියන්නේ කුසල අරමුණු ගොඩා. ධර්මාවබෝධයටත් උපකාර වෙන කුසල අරමුණු ගොඩා සතිපට්ඨානය. කෙනෙක් කන්නේ කුසල අරමුණු තුළ හිත පවත්වලා කුසල අරමුණ තුළ හිත පුරුදු කරන්න උත්සාහ ගන්න. යා ටික ටික භාවනා කරනවා පිංහතුනි මේ පැය ගනම් භාවනා කරලා විභාග පාසෙන කතා අන්නෙමේ එහෙම පුළුවන්නම් ගොඩක් හොඳයි. නමුත් පුංචි කාලෙ ඉඳං ඔබේ දරුවන්ව අඩ්ඩුම ගාන විනාඩි 15ක් පොඩි භාවනාවකට පුරුදු කරන්න ආනාපාන සති හුස්ම දිහා බලාගෙන ඉන්න පුරුදු කරන්න. මෛත්‍රී භාවනාව පොඩි වෙලාවක් පුරුදු කරන්න. ඒක කාලයක් යනකොට ටික 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 පුරුදු කරනකොට. කාලයක් යනකොට ඒ දරුවා තමන්ට නොදැනීම තමන්ගේ හිතේ ඒකාග්‍රතාවය අරමුණක් තුළ හිත පවත්ත ගන්න පුළුවන් දක්ෂතාවේ හිතේ තියෙන ස්වභාවය අඳුනා ගැනීමේ හැකියාවේ දරුවට ඇතිවෙන. දැන් කෙනෙක් හොඳට භාවනා කරලා හිත එක කරගන්න පුළුවන් කෙනෙක් නම් හිත විසිරෙන එක අර නීවරණ නැමති අකුසල අරමුණු ඔස්සේ හිත විසිරෙන එක නවත්ත ගන්න පුළුවන් කෙනෙකුට පිංහතුනී වෙන සාමාන්‍ය දරුවෙක් අර කියන ප්‍රපංච ගොඩනගනග මනෝලෝකවල සිහින ලෝකවල හිනාවවී පොත්දිහා බලාගෙන එක්කො දත්මිටි කනවා තරාකාරය මතක් කෙනවා පැයක් පොත දිහා බලාගෙන පාඩන් කරන්න ගන්න උත්සාහය හිත එක කරගත්ත කෙනෙකුට විනාඩි 10ක් ඇති. එයාට එක පාරක් කියෝප සැනින් මතක හිටිනවා සැනින් පිට පත් කරගත්ත වගේ මතක හිටිනවා. ධාරණය වෙනවා. එක පාර යහන්න ඕන හොඳට මතක හිටිනවා. ඔන්න ඔය හැකියාව භාවනා කරලා බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්‍ෂූන් වහන්සේලා ඒ කාලේ මේ ක්‍රමේ තමයි බුදුහාන්දුරුව ශාසනය තුළ ඉගැන්වේ. භාවනාවත් එක්ක ධර්මය මතකතියාගෙන කටපාඩමින් අරගෙන යන ක්‍රමේ. ඒ නිසා මේ පුංචි පොතක් පිටු කීපයක් නෙමේ යෙදා 84,000ක ධර්මස්කන්දේම කටපාඩමින් දරාගන්න පුළුවන්කම ලැබුණ.
අද අපිට හිතාගන්න බැරි මහවිශාල මතක ශක්තියක් ධාරණ ශක්තියක් එදා භාවනාවත් එක්ක ධර්මය ඉගෙන ගත්ත පිරිස තුළ තිබුණ. ඒ නිසා පිංහතුනේ අදත් අපිට සිහිමුලා වෙලා නැත්නම් සිහිකල්පනාව දුරුවල වෙච්ච කෙනෙක් නොවෙයි නම් මේ කියන දේ තේරෙනවන ඔබ උත්සාහ කරන්න හිත එක කරගන්න භාවනාවක පාඩන් කරන්න කලින් විනාඩි 15ක් පුංචි භාවනාවක් කරලා හිත අරමුණක එක කරගෙන පාඩන් කරන්න පටන්ගන්න නිදාගන්න ගිහිල්ලා පොඩ්ඩක් භාවනා කරලා අර පාඩන් කරපු දේවල් අහපු දේවල් ඉගෙනගත් දේවල් ආපහු මෙනෙහි කරලා නිදාගන්න පුරුදුවෙන් ඔබටම මාස කීපයක් යනකොට තේරෙයි මොන තරං වේගෙන් ඔබේ මතක ශක්තිය දියුණු වෙනවාද මොන තරං වේගෙන් ඔබේ ධාරණ ශක්තිය දියුණු වෙනවාද කොච්චර වේගෙන් ඔබට විභාග පාස් කරගෙන ඉහලට සාමාන්‍ය ලෞකික ජීවිතයේ ලෞකික අරමුණු කරා යන කෙනෙක් නම් ඔබට හොඳ මානසික ශක්තියක් තුළ ඔබේ අරමුණු කරා ඔබට යන්න පුළුව තියනිසා පෙංහතුනේ ඉගෙන ගන්න කෙනෙකු රසාවල් කරන කෙනෙකුට ජීවිතය හැමදේකට වගේ නිවන කරා යන කෙනාටත් මේ ධර්මය මතකතියාගන්න ධාරණය කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෙන්න මේ ක්‍රමේ අන්නේ නිසා ඒ ක්‍රමේ තුළ හිත දියුණු කරගන්න හිත සකස් කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන ඒ පිණිස භාවනා කරන්න සතර සති පට්ඨානේ සතර කියන්නේ කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන ධම්මානු පස්සන සති ගැන සිහිය පට්ඨානය කියන ඒ තුළ පිහිටවලා හිත දියුණු කර ගැනීම. අන්නේ නිසා පිංහතුනි ටික ටික ඔබ භාවනාවකට යොමුුවෙන් හිත එක කරගන්න පුංචි පුංචි භාවනා කරන. එදිනිදා ජීවිතය තුළ පුරුදු කරන්න ඔබට මානසිකවත් ලොකූ සතුටක් සැහැල්ලුවක් හිත තුළ ප්‍රබෝධමත් ගතියක් දැනි. ඔබට ඉගෙන ගන්න දේවල් එක පාරක් අහපු සැනින් හොඳට මතකතියාගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා සමහර වෙලාවට ඉගෙන ගන්න බැරි දරුවෙක් මෝඩේ නුවන නැති කෙනෙක් කියලා කියන කෙනා භාවනාවත් එක්ක පටන්ගන් අනෙක් සියලු දෙනාට වඩා හොඳ මතක ශක්තියක් තියෙන කෙනෙක් බවට ටික කාලයක් යනකොට පත් කරගන්න පුළුවන්. තිඒ පිණිස ඔබ හැම දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන මේ මතක ශක්තිය දියුණු කරගන්න මේ ක්‍රම මේ භාවනා ක්‍රම මේ හැම දෙයක්ම ජීවිතයට එකතු කරගෙන ධාරණ ශක්තිය ඇති කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මනසෙන් කිසි වැඩකට නැති ප්‍රපංච ගොඩ නගනග සිහින ලෝකවල හිතේ අකුසල් පොරෝගෙන ජීවත්වෙනවට වඩා හිත පිරිසිදු කරගන්න කුසල අරමුණක් තුළ හිත දියුණු කරගන්න හිත දමනය කරගන්න හිත ඒක කරගන්න ඔපට ජීවිතයේ බොහෝ දේවල් ධර්මය තුළ භාවනාව තුළින් සාක්ෂාත් කරගන්න පුළුව තේ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා.